නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ඨි පලං වරංති. पूजनीय वंदनीय महाविधाने प्रधान संघनायक कैप्टियागुड अवसराई गुणवंत අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ඇති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි අදත් මේ පින්වත් හැම දෙනාම මේ උතුම් පුණ්‍ය භූමියට පැමිණුනේ ලබාගත් මිනිස් ජීවිතයේ වඩා අර්ථවත් කරගනිමින් කුසලයක් විනක් ජීවිතයට එකතු කරගන්න අතරේ මේ සසර ගමන නිමා කරන සොඳුරු දහම් මගක් පිළිබඳව විමසා දැන ගැනීමේ අරමුණින් අපිත් මේ විහාර භූමියට මේ පින්වතුන් අතරට ආවේ බොහෝමත්ම ලොකු කැමැත්තකින්. ආවහ මේ සතුට දෙගුණ තෙගුණ වුණා. අපේ නෑ ගමට ගියා වගේ නෑයන් අතරට ගියා වගේ දැනුණා. ඔක්කොම අපේම ගම්පලාත් තුළ ස්වාමීන් වහන්සේලා. එනිසා අපේ කමක් ඥාතිත්වයක් දැනුණා මේ ස්ථානයට වැඩම කළාම. එනිසා අපි මේ වෙලාවේදී මේ පින් ඇති පිරිස වෙනුවෙන් යම් ධර්මයක් කියා දීලා අපි දන්න පරිද්දකින් ඒ දහම් මඟ නිවන් මඟ හෙළි කර දීමට අපි අදහස් කරනවා. එහෙත් අපි නිරතුරුව දේශනා කරන ධර්මය ටිකක් ලෝකෝත්තර මඟට පිවිසෙන දහම් මඟක්. ඉතින් එබඳු එකවරම එබඳු ධර්මයක් දේශනා කරන්නට කොතෙක් සුදුසුද කියලා අපි දන්නේ නැහැ. එහෙත් අපි අදහස් කරනවාද ධර්ම දේශනාවකට වඩා ධර්මයට පෙරවදනක් සපයන්න අපි තබූ මාතෘකාව යටතේ. පින්වතුනි, මගේ ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. මින් කියවෙනවා පතව්‍යා ඒක රජ්‍යේන මේ මිනිස් පතයට මිනිස් වාසයට පහළ වෙන බොහෝම කාලයකට පස්සේ දුර්ලභව මහා පුණ්‍ය මහිමයකින් පහළ වෙන අධිරාජ්‍යයක් පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ රජුරුවන්ව හඳුන්වන්නේ චක්‍රවර්ති රජුරුව කියලා. සතර දිවයිනටම අධිපති ඒ රාජ්‍ය. මහා සීමිත සම්පත්තියකින් යුක්තයි.
ඒ මුළු ලෝකට අධිපති චක්‍රවර්ති රාජ්‍යය. ඊළඟට මේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා බොහෝම ආනුභාව සම්පන්න සම්පත් ඇති තැන දෙදෙව්ලොවට අධිපති සක්‍ර රාජ්‍ය, සක්‍ර සම්පත්තිය. ඒ සක්‍ර සම්පත්තියටත් වඩා බොහෝමානුභාව සම්පන්න මහා තේජවන්ත මුළු ලෝකයටම අධිපතිත්වයේ දරනවා බ්‍රහ්ම රාජ්‍යය. බ්‍රහ්ම සම්පත්තිය ඊට වඩා උසස්. එතකොට දැන් මේ පද තුනෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තුන්ලෝ ධාතුව තුල පවතින උතුම්ම උතුම් උසස් පදවි තානාන්තර තුනක්. චක්‍රවර්ති රාජ්‍ය, සක්විති රජ පදවිය, බ්‍රහ්ම රාජ්‍ය, බ්‍රහ්මත්වය. මෙන්න මේ උත්තරීතර මහා අසීමිත සම්පත් ඇති සැප විහරණ ඇති මේ අවස්ථා තුන සඳහන් කරලා උන්වහන්සේ මහා බීත දේශනාවක් කරනවා. මෙන්න මේ කියන සැපතට වඩා මොන සැපතටද? චක්‍රවර්ති රාජ්‍ය ලැබනවට වඩා, සක්‍රයා වෙලා උපදිනවට වඩා, මහා බ්‍රහ්මයා වෙලා උපදිනවටත් වඩා හුඟක්ම වටිනවා යම් කෙනෙකුට සෝතාපට්ටි ඵලයෙහි පිහිටන්නට පුළුවන් නම්, සෝතාපන්න මාර්ගයටවත් පිවිසෙන්න පුළුවන් නම්. දැන් බලන්න පින්වතුනි, ටිකක් කල්පනා කරලා අපි මේ ලෝකයේ තුල මහා සැපත කොට සලකන්නේ ඇහැ කන නාසය දිවකය ආදී මේ ඉන්ද්‍රිය පිනවීම. මේ මනුෂ්‍ය ලෝකයේ තුල ඒ ඉන්ද්‍රිය පිනවීම, ඊට අදාළ රූප ශබ්ද ගන්ධ රස පහස ආදී සම්පත් මේ තරම් උපරිමයෙන් ලබන්න පුළුවන් කෙනෙක් නේ සක්විති රජුරෝ හැර මේ ලෝකයේ කිසිවෙක්. ඒ සැපත උපරිමයෙන් චක්‍රවර්ති රජතුමා සතුයි. හැබැයි චක්‍රවර්ති රාජ්‍ය තුල සක්විති රජුරවන්ට ලැබෙන සම්පත් ටික අර දෙව්ලොවත් එක්ක සැසඳෙනකොට ධර්මයේ සඳහන් වෙන්නේ යම් මහමග සිඟන්නේ කිසියම් ඉන්ද්‍රිය පිනවන අරමුණු ලැබ යම් සතුටක් විඳිනවා නම් අර දෙව්ලොව සැපතට සාපේක්ෂකව චක්‍රවර්ති රජුරුවන්ගේ සැපත දක්වන්නේ හිඟන්නිකුගේ සැපතක් ඇටියට. එතකොට අපට හිතා ගන්න පුළුවන් මේ සැප දෙකේ පරතරය. චක්‍රවර්ති රජුරුවන්ගේ සැපයයි දෙව්ලොව සැපයයි. දෙව්ලොව විඳින සැපයක් බඹලොව විඳින සැපයක් ගත්තොත් ඒත් ඒ වගේම සසඳන්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වතුනි, චක්‍රවර්ති රාජ්‍යයට වඩා මහා අසීමිත සම්පත්තියක් සක්විති දෙව්ලොවට අධිපතිත්වයේ තුල. ඒ අධිපතිත්වයට වඩා මහා සැපතක් ආනුභාවයක් මහා බ්‍රහ්මත්වයේ තුල තියෙනවා. ලෝකයට සාපේක්ෂව ලෝකයේ සසඳමින් අපි කතා කළොත් මීට වඩා සැප විඳින්නෙකු පිළිබඳව මේ තුන්ලෝ ධාතුවෙන් වෙන හොයන්න පුළුවන් කමක් නැහැ. මේ උපරිමය තමයි
මේ ආත්ම භාව තුනෙන් සඳහන් කළේ. දැන් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ සැපත ලබනවට වඩා කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් නම් ඒක ඊට වැඩි සැපතක්, ඊට වැඩි අගයක්, ඊට වැඩි වටිනාකමක් ඒකේ තියෙනවා කියලා. දැන් එතකොට මගේ බුදුරජාණන් වහන්සේ මෙබඳු සැපතකටත් වඩා වැඩි අගයක් වටිනාකමක් ඇති තැනක් හැටියටයි සෝතාපන්න බව උන්වහන්සේ දේශනා කළේ. දැන් බලන්න පින්වතුනි අපි විඳින සැපත අපට තියෙන සම්පත් ටික අර කියන චක්‍රවර්ති රාජ්‍යයට ගැලපුවොත් අපි කොච්චර අල්ප වූ සැපතක්ද කොච්චර අල්ප වූ සුවයක්ද අපි අත්විඳින්නේ. ඒ චක්‍රවර්ති රාජ්‍යයත් එක්ක ගැලපුවොත් අපට තියෙන සම්පත් ටික බොහෝම අල්පයි, බොහෝම ස්වල්පයි. චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා සක්විති රජකමටත් වඩා බ්‍රහ්මත්වයටත් වඩා වටින සෝතාපන්න ඵලය අපි අතහැර දාලා තියෙනවා අපට තියෙන මේ පුංචි සැපත වෙනුවෙන්. සෝතාපන්න ඵලයට වඩා අපි විඳින සැපය, අපි හොයන සැපය උතුම්ය, උසස්ය, ප්‍රධානයි කියන හැඟීමක් අප තුළ තියෙනවා නම් ඒ ගැන නැවත වතාවක් හිතන්න විමසන්න වෙලා වුණේ. ඔබ මොහොතක් හිතන්න චක්‍රවර්ති රාජ්‍යයත් එක්ක ගලපනකොට, ඒ රාජ්‍ය සැපතත් එක්ක ගලපනකොට අනේ මා විඳින සැපත මොන තරම් දුප්පත් එකක්ද. එතකොට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා වටිනවා නම් සෝතාපන්න ඵලය. මම එබඳු වටිනාකමක් ඇති දෙයක් මේ පුංචි ඉඳුල් වෙච්ච සැපය වෙනුවෙන් අතහරිනවා නම්, අමතක කරනවා නම්, පස්සට තල්ලු කරනවා නම් මේ ලබාගත් මිනිස් ජීවිතයේ වටිනාකම අර්ථය එතන රැඳිලාද? අපට ටිකක් පින්වතුනි හිතන්න වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අර සියලු සැපතට වඩා සෝතාපට්ටියේ පිහිටීම උතුම් යයි උසස් යයි දේශනා කළේ. පින්වතුනි අද දවසේ කෙනෙකු චක්‍රවර්ති රාජ්‍ය සම්පත් විඳිනවා වෙන්න පුළුවන්. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා වෙලා සක්විති සම්පත් වින්දනය කරනවා වෙන්න පුළුවන්. මුළු ලොවට අධිපතිත්වයෙන් මහා බ්‍රහ්මයා වෙලා බ්‍රහ්ම සම්පත් විඳිනවා වෙන්නට පුළුවන්. එහෙත් ඒ චක්‍රවර්ති රජුරෝ සක්‍ර දේවේන්ද්‍රයා මහා බ්‍රහ්මයා ඒ ස්ථාවර සැපතක් නෙමෙයි විඳින්නේ. ඒ අය මහා පුණ්‍ය 이르දී ඇති අය. හැබැයි ඒ අයගේ ජීවිතය පවත්වන්න පුළුවන් ඒ ලෝක ධාතු තුල රැඳෙන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා. ඒ ආයුෂ ප්‍රමාණය ඉක්මවා යන්න බෑ ඒ කාටවත්. ඒ ආයුෂ ප්‍රමාණය ඉක්මවා යනකොට තව ඒ සැප විඳින්න පුණ්‍ය මහන්තයේ තිබුණත් ඒ ලෝකයේ තුල රැඳෙන්න බෑ. සමහර වෙලාවට ඒ ලෝකයේ තුල රැඳෙන්න තව ආයුෂ තියෙනවා. නමුත් වියදම් කරන්න ඕන වැය පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය නැත්නම් ඒ අවසන් වෙලා නම්
ඒත් එතන රැඳෙන්න බෑ. අපි උදාහරණයක් හැටියට ගතහොත් සල්ලි මිල මුදල් ටිකක් හොයාගෙන තරු පහේ හයේ හෝටලයකට ගිහිල්ලා කැමති දේවල් ළඟට ගෙන්නගෙන අපිට ඉන්න පුළුවන්. අපි ඉල්ලන දේවල් ළඟටම ගෙනහැල්ලා අපිට බොහෝම කාරුණිකව සලකනවා. හැබැයි ඒ ගෞරවයේ සැලකිල්ල තියෙන්නේ එදිනදා බිල ගෙවා දමනකම්. බිල ගෙවා ගන්න දැන් බෑ කියලා දැනුණොත් ඒ සංග්‍රහයේ සැලකිලි කිසිවක් ලැබෙන්නේ නැහැ. එදාට අර කරුණාවෙන් මෛත්‍රියෙන් සලකපු අයම අපි අකමැති වුණත් අපිව එළියට ඇදලා දාන එක නම් වළක්වන්න බෑනේ. අන්න ඒ වගේ තමයි චක්‍රවර්ති රාජ්‍ය, සක්‍ර සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය වුණත් ඒ පින කුසලයේ අවසන් වෙච්ච වෙලාවට ඉන්න කැමති වුණත් එතන රැඳෙන්න බෑ. වියදම් කරන්න පින කුසලයේ තිබුණත් ආයුෂ අවසන් නම් ඒත් එතන රැඳෙන්න බෑ. එතකොට එතන ස්ථාවර තැනක් නෙමෙයි, ස්ථිර තැනක් නෙමෙයි. එතනින් ඒ ආයුෂ ගෙවුනොත්, කර්ම ගෙවුනොත් එතනින් ආපහු කොහාටද වැටෙන්නේ? අන්න ඒ වැටෙන තැන බොහොම පහළටම වැටෙන්න පුළුවන්. අද බ්‍රහ්මත්වයේ ඉන්න කෙනෙක් තව කාලයකින් සොයා බැලුවොත් පෙරේත අම්මා කෙනෙකුගේ කුසේ ඉපදිලා තියෙන්න පුළුවන්. බලු අම්මා කෙනෙකුට දාව ඉපදිලා තියෙන්න පුළුවන්. නයි අම්මා කෙනෙකුට දාව ඉපදිලා තියෙන්න පුළුවන්. ගව අම්මා කෙනෙකුගේ කුසේ ඉපදිලා තියෙන්න පුළුවන්. මීට කලකට ඉහත බ්‍රහ්මත්වයේ සිටි බ්‍රහ්ම රාජේ දෙදෙව්ලොවට අධිපති සක්‍රයා වෙලා හිටි කෙනා තව කාලයකින් නිරේ ඉපදිලා තියෙන්න පුළුවන්. ප්‍රේත අම්මා කෙනෙකුගෙන් අම්මා කෙනෙකුට දාව ඉපදිලා තියෙන්න පුළුවන්. බලු අම්මා කෙනෙකුට, ගව අම්මා කෙනෙකුට දාව ඉපදිලා තියෙන්නත් පුළුවන්. චක්‍රවර්ති රජුරුවොත් එහෙමමයි. එතකොට අද ඒ බඳු මහසපතක් වෙන්නත් මතු දවසක මේ බඳු දුකකටපත් වෙනවා නම් ඒ සපතේ ඇති වටිනාකමක් නෑ. මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දින ආනන්ද සාමීන් වහන්සේ සමග මහ මග වඩින වේලාවක නොනවති එක දිගට ගමන් කරන කඩිරෑනක් දැකලා උන්වහන්සේ නතර වෙලා බොහෝ වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියා. ඉඳලා උන්වහන්සේ සිනහවක් පහල කළා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුහාමුදුරුවෝ නිකං සිනහවක් පහල කරන්නේ හසිතුප්පාදේ කරන්නේ ලොකු අර්ථයක් ඇතුව. උන්වහන්සේ යම් තැනක වැඩ සිටියා නම් ඒ වැඩ සිටි මොහොතේම උන්වහන්සේ ගැන විමසීමක් කළා. ස්වාමීනි ඔබ වහන්සේ හවල් තැනදී සිනහවක් පහල කළා. කිනම් අර්ථයකින් ඔබ වහන්සේ සිනහව පහල කළේ? ලොකු අර්ථයක් ඇති ස්වාමීනි. ආනන්ද දැක්කද එතන හිටිය ඒ කඩිරෑන? එහෙමයි ස්වාමීනි මම හොඳින් දැක්කා. ආනන්ද මම මේ කඩිරෑන දිහා හුඟක් වෙලා බලාගෙන හිටියා. ඒ කඩිරෑන හිටියේනේ චක්‍රවර්ති රාජ්‍ය නොලබපු කෙනෙක්, සක්විති රාජ්‍ය නොලබපු කෙනෙක්, බ්‍රහ්ම රාජ්‍ය නොලබපු කෙනෙක් එතන හිටියේ නෑ. මීට කලකට ඉහත මහා බ්‍රහ්මයා වෙලා උපන්න අය තමයි අද විස කඩි බවට පත් වෙලා හිටියේ. සක්‍රය වෙලා ඉපදිලා හිටපු අය තමයි ඒ විස කඩි වෙලා ඉපදිලා හිටියේ. චක්‍රවර්ති රාජ්‍ය සම්පත් විඳපු අය තමයි විස කඩි බවට පත් වෙලා හිටියේ. එතකොට ඒ බඳු ලෝකයේ උත්තරීතර මහා සම්පත් ඇති තැන
ඒ ප්‍රතිලාභයන් ලද අයත් මේ බඳු පහළට පහතට වැටෙනවා නම් ඒකේ මොන වටිනාකමක්ද? බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි ඵලය මීට වඩා අගේ කොට අග්‍ර කොට දේශනා කරන්නේ මේ සෝතාපට්ඨියට පැමුණුනොත් සෝතාපන්න මාර්ගයට හෝ ඵලයට පිවිසුනොත් අර කියන පිරිහීම කවදාවත්ම වෙන්නේ නැහැ. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. ඒකාන්තයෙන් තිරිසනෙක් වෙලා තිරිසන් අම්මා කෙනෙකුගේ කුසට යන්නේ නැහැ. പ്രേත අම්මා කෙනෙකුට දාව උපදින්නේ නැහැ. අවීචියේ ප්‍රතිසන්දියට යන්නේ නැහැ. ඒකාන්තයි නියතෝ. ඒ වගේම නියතෝ සම්බෝධි පරායන. ඒ තැනට පැමිණි කෙනා ත්‍රිපරිවට්ටයෙන් ද්වාදසාකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ අවබෝධයේ නිමාව වූ මහරහත් පදවියෙන් සැනසීම දක්වා නොනැවතී ඉදිරියට යන කෙනෙක් වෙනවා ඒකාන්තයෙන්. සියලු දුකෙන් නිදහස් වෙලා වෙනස් නොවන සදාකාලික සැප ඇති ඒ උතුම් නිර්වාණ ශාන්තියට පැමිණෙනවා කියලයි උන්වහන්සේ මේ දේශනාව තුළින් අපට පැහැදිලි කරන්නේ. දැන් පින්වතුනි මොහොතක් හිතලා බලමු. අපට තාම පැහැදිලි නෑ මේ සෝතාපට්ටි කිව්වේ මොකක්ද කියලා. සෝතාපන්න බව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නැතුව ඇති. යම් අදහසක් හිතට අරගෙන බලන්න. එහෙනම් ඒ සෝතාපන්න භාවයට පැමිණීම කියලා කියන්නේ මා විඳින සැපත ගැන කවර කතාවක්ද? චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා සක්විති රජකමටත් වඩා මහා බ්‍රහ්මයා වෙලා උපදිනවටත් වඩා වටින සැපතක් නම් මමත් ඒ සැපත වෙනුවෙන් ඒ পদවිය ඒ තනතුර වෙනුවෙන් කිසියම් වෙහසක් මහන්සියක් දරුවට කමක් නෑ නේද? මගේ සැපත අර සැපතට සාපේක්ෂව බොහොම අල්පයක් බොහොම ස්වල්පයක්. චක්‍රවර්ති රජුරුවන්ගේ සැපත සක්‍රයාගේ සැපතට සාපේක්ෂව දිලින්දෙකු විඳින සැපතට තමයි කිව්වා. චක්‍රවර්ති රජුරුවන්ගේ සැපතට අනුව මා විඳින සැපත දිලින්දෙකුගේ සැපතටත් සම කරන්නට බැරි තරම් අවමයක් අල්පයක් මා සතුව ඇති. එහෙනම් අරිටත් වඩා වටින දෙයක් වෙනුවෙන් මට ලැබිච්ච මේ අල්ප දේ අතහැරලා හරි මහන්සි වුණොත් පාඩුවක් වෙන එකක් නේ. එහෙනම් මේ මහා සැපතේ උතුම් পদවිය අපට මේ ජීවිතය තුල ලබන්න පුළුවන්ද? බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි අද ඒ සෝතාපන්න භාවයට නිවන් මඟට ආර්ය භාවයට පිවිසෙන්න පුළුවන්ද කියන අදහස. බොහෝ දෙනා ඇති කරගත්ත අදහස වෙලා තියෙන්නේ ඒක මේ ජීවිතය තුල කරන්න බෑ. මේ ගෞතම බුදුසසුනේදී ලැබෙන්නේ නැහැ. ඒ পদවිය ලබන්න පුළුවන් වෙන්නේ අනාගත බුදුහාමුදුරුවෝ දැකලා ගව මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශාසනය කියලයි. නේ පින්වතුනි තාමත් මේ ගෞතම බුද්ධ ශාසනය පවතිනවා. ඒ තථාගත ධර්මයේ තාමත් ජීවමානයි. ඔබට මට ශාස්ත්‍රූවරයා හිමි වෙලා නැහැ. සිහි කළත් එදා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්නට සූදානම් වෙන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ හඬා වැළපුණානේ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා මොකද්ද කිව්වේ? අනේ බුදුහාමුදුරුවනේ අපි අනාථයි අසරණයි ඔබ වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ අපට ශාස්ත්‍රූවරයෙක් මඟ පෙන්වන්නෙක් නැතුව යනවනේ කියන
මේ ශෝකී භරිතව මේ කළ ප්‍රකාශනයේ ඉදිරියේ මගේ බුදුරජාණන් වහන්සේ කුමක්ද මතක් කළේ ආනන්ද හාමුදුරුවන්ට? ආනන්ද එහෙම කියන්න එපා, එහෙම හිතන්න එපා. මම නෙමෙයි නුඹලගේ ශාස්ත්‍රූවරයා. මමත් ශාස්ත්‍රූවරයා බවට පත් කරගත්ත බුදු වෙච්ච මුල් දින කීපෙම මා අවබෝධ කරගත්ත ධර්මයේ මම මගේ ධර්මයේ ශාස්ත්‍රූවරයා බවට පත් කරගත්තේ. ඒ නිසා මගේ ශාස්ත්‍රූවරයා ධර්මය. ඒ නිසා ආනන්ද මම නැති වුණා කියලා ශාස්ත්‍රූවරයා හිමි වුණේ නෑ නුඹලට. නුඹලට තව බොහෝ කලක් ශාස්ත්‍රූවරයා ජීවමානයි. එනිසා ඒ ශාස්ත්‍රූවරයාගේ පිහිට ලබන්න, ඒ ශාස්ත්‍රූවරයාට සමීප වෙන්න, ඒ ශාස්ත්‍රූවරයා පෙන්වන මඟ අනුගමනය කරන්න. නුඹලා තනි වෙන්නේ නෑ, අසරණ වෙන්නේ නෑ, අනාථ වෙන්නේ නෑ කියන අවධාරණය බුදුරජාණන් වහන්සේ කළානේ. එහෙනම් අපි ඒ ජීවමාන ශාස්ත්‍රූවරයාට මීට වඩා ටිකක් ලං වෙන්න වෙනවා පින්වතුනි. සෝතාපන්න කියලා කියනකොට අපිට ඒක මහා දුරස් මේ ජීවිතේ ලබන්න බැරි දෙයක් හැටියටයි හැඟෙන්නේ දැනෙන්නේ. ඒත් මේ සෝතාපන්න භාවය කියලා කියන්නේ මහා අමාරු ගැඹුරු ලෝකේ හා කෙලවරක පවතින දෙයක් නෙමෙයි. මේ අපි පිළිබඳව දැනගන්න නැත්තම් කෙටියෙන් සිහිපත් කළොත් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියන්නේ එහෙන් රූප දකින්නවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස ලබනවා, සිතෙන් අරමුණු විඳිනවා, සිතින් අරමුණු දැනගන්නවා. මේ කාර්යයන් ටිකන කරන්නේ. ඔය ටික අපිට කෙටි කරලා ගත්තොත් දිට්ඨ සුත මුත විඤ්ඤාත දෙකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කෘත්‍යයන් ටිකයි අපි මේ සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ කෘත්‍ය හතර තමයි ලොකු පොඩි ભેදයක් නැතුව, උසස් පහත් ભેදයක් නැතුව අපි හැමෝම කරන්නේ. ඊට වැඩි දෙයක් කිසිවෙක් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණා හතරෙදී ඒ තුල සිදුවෙන සත්‍ය අපි නොදකින නිසා ඒ දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන අවස්ථා හතරෙම අවිද්‍යාව කියන සියලු අකුසල ක්ලේශයන්ට මූලය යෙදিলা තියෙනවා. ඒ අවිද්‍යාව නිසාම ඔබ මම දකින, අහන, දැනෙන, දැනගන්නවා කියන තැන කර්ම සකස් වෙනවා. කර්ම කියලා කියනකොට පුඤ්ඤ අපුඤ්ඤ ආනිඤ්ඤ, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා ත්‍රිවිධ වෙනවා. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල චේතනා. සතර අපායේ ප්‍රතිසන්දියේ පිණිස හේතු වෙන අකුසල මනසිකාරයන්, අකුසල චේතනාවන් අපුඤ්ඤාභි සංඛාර කියලා කියනවා. මනුෂ්‍ය ලෝකයේ පටන් රූපේ බඹලව දක්වා ප්‍රතිසන්දියේ පිණිස හේතු වෙන සමස්ත කර්ම චේතනා සියල්ල එක්තෙන් කරලා පුඤ්ඤාභි සංඛාර කියලා නම් කරලා තියෙනවා. සතර අරූපී බඹලව ප්‍රතිසන්දියේ පිණිස හේතු වෙන කර්ම චේතනා ආනිඤ්ඤාභි සංඛාර කියලා නම් කරලා තියෙනවා. එතකොට මේ කියන ත්‍රිවිධ සංස්කාරයෝම එකම හේතුවක මූලය. හේතුව මූලය එකක් වෙනවා. ඒ තමයි අවිද්‍යාව.
අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව නැමැති ප්‍රත්‍යනොයි මේ ත්‍රිවිධ සංස්කාරයෝම හටගන්නේ. ඒ ත්‍රිවිධ සංස්කාරයන්ට අනුව අපුඤ්ඤාභි සංඛාරයට අනුව ප්‍රතිසන්දි විඥානය සතර අපායි, පුඤ්ඤාභි සංඛාරයට අනුව ප්‍රතිසන්දි විඥානයේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම රූපී, ආනෙන්ජාභි සංඛාරයට අනුව ප්‍රතිසන්දි විඥානයේ අරූපී බ්‍රහ්ම ලෝකේ. එතකොට ප්‍රතිසන්දිය හටගත්තොත් අවසන් වෙන්නේ කොතනින්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් සියලු දුකේ හට ගැනීම හැටියටයි අපි ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාද ධර්මයේදී. එහෙනම් අපට කෙටියෙන් අපි උත්තරයක් ගත්තොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් යම් තැනක ඇද්ද එතන අවිද්‍යාව ඇත. අවිද්‍යාව යම් තැනක ඇද්ද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් එතන ඇත. එහෙනම් දැන් ඔබ පිළිගන්නවා නම් ඔබ තාමත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් යුක්තයි කියලා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඒ බඳු දුකක් ඇත්තේ අවිද්‍යාව ඇති නිසා කියලා. අවිද්‍යාව මා තුල ඇත කියලා ඔබ පිළිගන්නවා නම් ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ මා තුල ඇත කියලා විශ්වාස කරන්න. ඔය මගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ආසන්න මොහොතේ අප පිළිබඳව කළ පරිශ්‍රණයක්. අවිද්‍යාව යම් තැනකද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇත. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කොතනද? අවිද්‍යාව එතනයි. එහෙනම් ඔබත් මමත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් යුක්ත නම් ඒ කියන්නේ ඔබත් මමත් අවිද්‍යාවෙන් යුක්ත වෙන්න ඕනනේ. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? ඒක කොහේ තියෙන එකක්ද? කොතනද මේ අවිද්‍යාව තියෙන්නේ? කොතනද මේ අවිද්‍යාව යෙදිලා තියෙන්නේ? අපි ටිකක් හොයලා බැලුවොත් අන්න ඒ සොයා ගැනීමේ අවස්ථාවක් වෙනවා සෝතාපන්න මාර්ගයට පිවිසීම. මාර්ගයේ උපදවා ගැනීම. එහෙනම් පින්වතුනි අපි ජීවත් වෙනවා කියන තැන අපි 아무තුයෙන් පින් කරනවා පව් කරනවා කියලා මොනෑම් ක්‍රියාවක්වත් හිත හිතා නොකලත් අපි ජීවත් වෙන ක්‍රමයටම කර්ම සකස් වෙලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙලා අපි කවුරුවත්ම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති කරගන්නවා කියලා කවුරුවත් හිත හිතා ඇති කරගෙන නැහැ. ඒවා ඇති වෙලා ඇති උනේ කොහොමද? අපි ඒ නැවත නැවත ඇති කරන කර්ම සකස් කරගත්ත නිසා. කර්ම හැදුනේ කොහොමද? අවිද්‍යාව කියන මේ එකම ධර්මතාවයේ යෙදුණු නිසා. ඒ අවිද්‍යාව කොතනකද යෙදුනේ කියලා සොයා බැලුවොත් ඔන්න ඔබට පුළුවන් නම් හොයාගන්න ඔබ ඇහෙන් රූප දකින්නවා කියන තැන අවිද්‍යාව තියෙනවා. කනෙන් ශබ්ද අහනවා කියන තැන අවිද්‍යාව යෙදිලා තියෙනවා. නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු දැනෙනවා කියන තැන දැනගන්නවා කියන තැන අවිද්‍යාව යෙදිලා තියෙනවා. සිතින් අරමුණු දැනගන්නවා කියන තැන අවිද්‍යාව යෙදිලා තියෙනවා. ඔන්න ඔබට පුළුවන් වුණොත් මේ ජීවිතයේ තුල මම රූප දකින තැන අවිද්‍යාව තියෙනවලු. මොකක්ද ඒ අවිද්‍යාව? කොහොමද ඒ අවිද්‍යාව යෙදිලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වුණොත් ඔබටත් පුළුවන් වේවි අර චක්‍රවර්ති රාජ්‍යයට වැඩි දෙදෙව්ලොවට අධිපති සක්‍රත්වයට වඩා
බ්‍රහ්මත්වයට වඩා උතුම් වටින සැපතක් පදවියක් තනතුරක් උරුම කරගන්න. දැන් ඔබ මොහොතක් කල්පනා කරලා බැලුවොත් රූප දකින්නවා කියන තැන මොකක්ද යෙදිච්ච වැරද්ද? මොකක්ද අඩුව? කොතනද මේ මෝඩකම තියෙන්නේ කියලා ඔබට පුළුවන් හොයන්න. අපි උදාහරණ කීපයක් ඉදිරිපත් කරන්නම් ඒ පිළිබඳව ඔබට සොයා ගැනීමේ පහසුව උදෙසා. අපි එහි කන නාසය දිව කය මේ ආයතන ඇසුරු කරගෙන මාහිර ලෝකය ඇසුරු කරගෙන රස විඳිනවා සැප විඳිනවා කියලායි අපි හිතාගෙන ඉන්නේ. මාහිරේ තියෙන රූපයෙන් බලලා අපි සතුටු වෙනවා කැමති වෙනවා අකමැති වෙනවයි කියලායි අපි දන්නේ. හැබැයි ඒ විදිහෙන් හිතාගෙන එහෙම වෙන නිසාම තමයි කැමැත්ත කියන තැන ලෝභයක් අකමැත්ත කියන තැන ද්වේෂයක් යෙදිලා තියෙනවා. ලෝභ ද්වේෂ දෙක යෙදෙන්නෙම අරමුණේ ඇත්ත නොදන්නා වූ මෝහයත් එක්කමයි. එතකොට ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අපිව නිවනට, බබලොවට, දෙව්ලොවට, මිනිස් ලොවට ගෙනියන ධර්මතාවයෝ නෙව. ඔබව මාව දුගතියට ගෙනියන ධර්මතාවයන්. එතකොට අපි දකින අහන දැනෙන දැනගන්න හැමතැනකම සිහි නුවණින් නොසිටිය හැම මොහොතකම එතන ලෝභ ද්වේෂ මෝහ හට ගන්නට නම් ඉඩ තියෙන්නේ. ඒ ලෝභ ද්වේෂ මෝහයන්ට අනුව කර්ම නම් සකස් වෙන්නේ. ඒ කර්මයට ප්‍රතිවිපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක නම් ලැබෙන්නේ. ඒකනේ සසර කිව්වේ. එහෙනම් මේ සසර පටන් ගන්නෙ මේ ඇහැ කන නාසය දිව කය මනස මේ ආයතන හය. එහෙනම් අපට ඉගෙන ගන්න තියෙන්නේ හොයන්න තියෙන්නේ මේ ආයතන හයමයි. වෙන මොකක්වත් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා බාහිරේ රූප තියෙනවා. බාහිරේ තියෙන රූපේමයි මගේ ඇහැට පේන්නේ. බාහිරේ ශබ්ද තියෙනවා. තියෙන ශබ්දමයි මගේ කනට ඇහෙන්නේ. බාහිරේ ගඳ සුවඳ තියෙනවා. තියෙන සුවඳමයි මට දැනෙන්නේ. බාහිරේ රස තියෙනවා. තියෙන රසමයි මගේ දිවට දැනෙන්නේ. බාහිර ලෝකයේ සුව පහසුකම් තියෙනවා. ඒවා තමයි මගේ කයට දැනෙන්නේ කියලා. ලෝකයේ තියෙන දේවල් තමයි මගේ සිතින් දැනගන්න කියන තැනක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපේ ජීවිතය මේකනම් එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනසුත් ඇතනම් එහෙනම් මේ දුක් දෝමනස්යන්ට හේතුව පැවැත්ම මෙන්න මේ දැක්ම වෙන්න ඕන. මේ බාහිරයේ රූප ශබ්ද ගන්ධ රස පහස ධර්මයෝ තියෙනවා. තියෙන දේවලුයි මේ ඇහැ කන නාසය දිවකය මනසින් විඳින්නේ කියලා. අත්විඳින්නේ කියලා අපි පිළිගත්ත මේ සම්මතය තමයි අවිද්‍යාව විසින් අපිට හදලා දීලා තියෙන්නේ. අපි අන්න ඒ ඇත්ත निराකරණය කරගන්න ඕන. අපි එක තැනක් උදාහරණයක් ගෙන බලමු. ඔබ හිතන්න ඔබ ඊ타ත්ම රස ප්‍රණීත ආහාරයක් ගන්න වෙලා ඊ타ත්ම රසවත් ප්‍රණීත ආහාරයක් වළඳන වෙලාව දැන් ඔබ ඒ ආහාරය කටට අරගෙන හපනකොට ඔබට දැනෙනවා ප්‍රණීත රසයක්. දැන් ඔබ ඒ දැනෙන රසය කොහෙන් ආවා කියලාද හිතන්නේ? ඔබ ඒ රසය ආවේ මෙන්න මේ පිඟානේ මේ කෙළවරේ තියෙන දේ. එහෙම නැත්නම් මේ මේකේ තියෙන දෙයකින් තමයි ඔබ ඒ රසය ආවා කියලා හඳුනන්නේ. මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. රසයක් දැනුණාම රසය ආවේ මේ දෙයින් කියලා අපි යමක් අල්ලනවා නම්
ඒ රසය දැනුනේ මෙන්න මේ දේවල් වලින් කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නනවා නම් බලන්න ඒකේ මෝඩකම යෙදිලා නැද්ද කියලා. දැන් ඇත්තටම අපට රස දැනුනේ පිඟානේ තියෙන දෙයින්ද මේසේ තියෙන දෙයින්ද? එහෙම නැත්තම් කටට දාලා හපපු ටිකින්ද කියලා බලන්න. පස්සපච්චා වේදනා ස්පර්ශේනුයි සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් උපදින්න ඕන. එහෙනම් කයත් මේ ආහාරයත් දිවත් රසයත් ජීවහා විඥානයත් මේ ටික එකතු වෙන්නේ කොහේදද? කටේ. එහෙනම් දිවත් එක්ක මේ රසය එකතු වෙන්නේ කොතනද? දැන් මේ එකතු වෙච්ච තැන ඒකතු වෙන්න දිවේට ඒ රසය ගැටුණු දේ කටේ තියෙන දේ අපි ආපහු අතට අරගත්තොත් ආපහු ඒක කටේ දාගන්න හිතෙන්නේ නෑ ඒ තරම් පිළිකුලක්. ඇත්තනම් ඔබට රසය දැනුනේ ඒ ටිකෙන් නෙමෙයිද? ඒ බලුවමනයක් වගේ වෙච්ච කෙලසෙම මිශ්‍ර වෙච්ච දත් වලින් හැපිච්ච ඒ ටිකෙන් නෙමෙයිද වේදනාව රසය උපන්නේ? රසය දැනුනේ. ඒ බඳු පිළිකුල් ස්පර්ශයකින් හටගත් රසය ඔබ පිඟානේ තියෙන දෙයින් මේසේ තියෙන දෙයින් හෙව්වොත් ඒක සත්‍යයක්ද? මේසේ තියෙන දේ පිඟානේ තියෙන දේ තාම දිවට ගැටිලා නැහැ. දිවට ගැටුණු නැති දෙයක රස ඔබට දැනගන්න බෑ, දැනගන්න අයිතියක් නෑ. එහෙනම් ඔබට දිවට නොගැටුණු මේසේ තියෙන දේ පිඟාන තියෙන දේන් රස විඳින්න බෑ. ඔබ රස විඳිනවා නම් විඳින්නේ අර බලු වමනයක් වගේ වෙච්ච කෙලසෙම මිශ්‍ර වෙච්ච අර ආහාරයේ දිව සමග ගැටිලා ජීවහා විඥානයේ ඉදීමෙන් ජීවහා සංපස්සේති. එතකොට දැන් අපි මේ සැපේ විඳින්නේ කොතනින්ද? අපි මේ ගැඹුරු දහමට ස්පර්ශය කියන තැනට නොගිහින් අපි සම්මතයේ තුලම පිහිටලා අපි කතා කළොත් ඇත්තටම අපිට රසය දැනෙලා තියෙන්නේ අර බලුවමනයක් වගේ හැපිච්ච කෙලසෙම මිශ්‍ර වෙච්ච අතට ගත්තොත් ආපහු කටට දාගන්න බැරි තරමේ පිළිකුලක් වෙච්ච තැනකින් නම් ඒ රසය දැනුනේ. එතනින් රසය දැනිලා මිහියි කියලා අපි බාහිරය දිහා බලනවා නම් බාහිරේ තියෙන දේෙන් පිඟානේ තියෙන දේෙන් මේකේ තියෙන දේෙන් රස දැනුණා කියලා හිතනවා නම් ඒකේ මෝඩකමක් නැද්ද? ඔබට කයට පහස ගැටුණු වෙලාවේ ඔබ බාහිරේ යමක් විඳලා නැහැ. පොල්ලකින් කෝටුවකින් ඔබට පහර ගැව්වොත් කවුද පොල්ල විඳලා තියෙන්නේ? කෝටුව විඳලා තියෙන්නේ. විඳලා තියෙන්නේ කයේම හටගත්ත කායික ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් මිස බාහිරේ යමක් ඔබ විඳලා නැහැ. නාසයට ගැටිච්ච දෙයක් මිස බාහිරේ තියෙන සුවඳක් ඔබ විඳලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඇහැට දකින්නවා කියන තැන අපි හිතාගෙනම ඉන්නේ ඇහැ ඉදිරියේ තියෙන රූපේම පේනවා කියලා. ඒ අදහස නිවැරදිද කියලා බලන්න මම පුංචි නිදර්ශනයක් පෙන්වන්නම්. ඔබ පොඩ්ඩක් එක අතකින් එක ඇහැක් වහගන්න. එක අතකින් එක ඇහැක් වහගෙන අනිත් අතේ ඇඟිල්ල ඒ විවෘතව තියෙන ඇහි කන පැත්තේ කෙළවරට එක ඇඟිල්ලක් ලං කරන්න. දැන් ටිකක් ඒ ඇහි කෙළවර පොඩ්ඩක් තද කරන්න බුරුල් කරන්න. මේ දැල් වෙන ලයිට් එකක් දිහා බලාගෙන මේ හාමුදුරුවෝ දිහා බලාගෙන බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන මේ දේ කරන්න. දැන් ඔබට පේන දෙයට මොකද වෙන්නේ? උඩට පහළට හරහට හෙලවෙන බවක් පේනවද? හොඳට බලන්න. ලයිට් එකක් දිහා බුදු පිළිමේ දිහා හාමුදුරුවෝ දිහා ළඟ ඉන්න කෙනෙක් දිහා බලාගෙන මෙහෙම ටිකක් හොලවන්න. මොකද්ද වෙන්නේ? හෙලවෙන දෙයක් පේනවද?
තියෙන දේද හෙලවෙන්නේ පේන දේද හෙලවෙන්නේ? තියෙන දේ හෙලවුණා නම් බිමට කඩන් වැටෙන්න ඕනනේ. එහෙනම් දැන් අපිට මෙච්චර කාලයක් පේන දෙයයි තියෙන දෙයයි කියලා දෙකක් තියෙන බවක් අපි දැනගෙන හිටියේ නේ. අපි හිතාගෙන හිටියේ තියෙන දෙයමයි පේන්නේ කියලා. තියෙන දෙයමයි පේන්නේ කියලා. එහෙනම් දැන් අපිට මේ නිදර්ශනයෙන් පේනවා තියෙන දේ නම් හෙලුණා වෙන්න බෑ. එහෙත් මට තියෙන දේ වගේම මේ හෙලවෙන දේකුත් තියෙනවා. එහෙනම් මට හෙලවෙනවා පේන්නේ තියෙන දේ වෙන්න නම් බෑ. එහෙනම් පේන දේ නේද මේ හෙලවිලා තියෙන්නේ. එහෙනම් මේ පේන්නේ මොකද්ද? ඒ හෙලවෙන්නේ මොකද්ද? කොහේ තියෙන එකක්ද? ඒක බාහිරේ තියෙන එකක් නෙවෙයි. අර පිළිකුල් ආහාරය ගැන අපි කතා කළා වගේම රස දැනෙන තැන කතා කළා වගේම දැන් ටිකක් ඔබට නුවණක් තියෙනවා හිතලා බලන්න. එහෙනම් අපි දකින්නවා කියන එක බාහිර එකක් නෙමෙයි ආධ්‍යාත්මීයම එකක් නම් තමා තුලම හටගත්ත දෙයක් එහේ විසින්ම හදලා දුන්න දෙයක් නම් අපි දකින්නේ. මෙහිම දැකලා අරේ දැක්කා කියලා හිතනවා නම් ඒකම නේද මෝඩකම? ඔන්න ඔය ආධ්‍යාත්මය ඇතුළත මේ සිද්ධිය නොදන්නාකම මත අපට බාහිරයේ රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම කියලා අරමුණු හමු වෙන තාක්කල් හිතා ගන්න ඒක තමයි අවිද්‍යාව. ඒ මෝඩකම තියනකන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ අඩුවක් නේ. ඔබ කවදා හරි කොයි මොහොතේ හරි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් මිදෙන්න කැමති නම් ඒ දුකෙන් මුදවන මාර්ගයට පිවිසෙන්න සෝතාපට්ටි මාර්ගයට පිවිසෙන්න කැමති නම් මෙන්න මේ ඇත්ත දැනගත යුතු වෙනවා දැකගත යුතු වෙනවා. දකින්නහන දැනෙන දැනගන්න තියෙන එදෙන ඇත්ත අපි හැමදාම හැම මොහොතකම මේ ඇහැ ළඟ රැවටිලා කන ළඟ නාසය ළඟ දිව ළඟ කය ළඟ මනස ළඟ රැවටිලා මෙන්න මේ රැවටීම මෙන්න මේ මුලාවයි දුරු කරගන්න ඕන. ඒකට අනාගත බුද්ධ ශාසනයක් එනකන් ඉන්න ඕනේ නේ. මේ ජීවිතය තුල ඔබට පුළුවන් ඒ නිවැරදි දැක්ම ඇති කරගන්න. ඉස්සෙල්ලා හොයාගන්න දකින්න තැන තියෙන වැරද්ද. ඒ වැරද්ද හඳුනාගත්තට පස්සේ වැරද්දෙන් නිදහස් වෙන්න අමාරුනේ. ඒක තමයි ලෝකෝත්තර දර්ශනය, ඒක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ අවබෝධයට එනකොට එතන සත්‍ය පිළිබඳව ඥාන හතරක් දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය කියන සතර නුවණකුත් එක්කයි උපදින්නේ. ඒ සතර නුවණ තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ සතර නුවණමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨියට පැමිණීමමයි ඒ සත්‍ය සතර දැන ගැනීමමයි දැක ගැනීමමයි සෝතාපන්න භාවයට පැමිණීම සත්‍ය ඥානයට පැමිණීම කියලා කියන්නේ. ඒ නිසා ඔබට විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් නම් අර කියන මහා සැපතටත් වැඩි සැපතක් මෙන්න මේ ඇත්ත හොයාගත්තොත් මේ කනනාසය දිවකය මනස ළඟ තියෙන මේ මුලාව හඳුනගෙන මේක දුරු කරගන්න පුළුවන් වුණොත් අරිටත් වඩා වැඩි සැපතක් මට මේ ජීවිතය තුල ලබන්න පුළුවන් උපදවන්න පුළුවන් නේද කියන මේ විශ්වාසයේ නුවණ ඔබට අවදි කරගන්න පුළුවන් වුණොත් ධර්මයට පෙරවදනක් මා සැපෙව්වා වෙනවා. ඒ ටික ඔබට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඊළඟට ඔබට වෙනවා ඇත්තට මේ දකින්නවා කියන තැන මොකද්ද තියෙන වැරද්ද? ඒක නිවැරදි කරගන්නේ කොහොමද? අන්න ඒ වැරද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියන තැන අපිට හම්බ වෙන්නේ අර ශාස්ත්‍රු තථාගත ධර්මයේ.
ඉතින් මං හිතනවා මේ තථාගත ධර්මයේ මේ වෙලාවේදී විවෘත කරගන්න තරම් කාලයක් මට ලැබෙන එකක් නෑ කියලා. තව කොච්චර වෙලාවක් මට දෙනවද? දැන් කාලය අවසන් වෙලා නේද? ඉතින් මම මොකද කරන්නේ? දැන් පෙරවදන දීලා ඉවරයි. අපිට මේ ජීවිතය තුළ කල යුත්තක් තියෙනවා ප්‍රමාද නොකොට. ඒක වැඩි ඈතක තියෙන එකක් නෙවෙයි. අපි මේ ජීවත් වෙනවා කියන තැන යෙදිලා තියෙන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරගන්න. බුදුරජාණන් වහන්සේ අපි ජීවත් වෙන විදිහටම කර්ම සකස් වෙලා ඒ හේතුවෙන් සතර ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙලා කියලායි උන්වහන්සේ දැක්කේ. එතකොට උන්වහන්සේ ජීවත් වෙන විදිහටම ජරා මරණ දුක හැදිලා තියෙද්දි ඔබට මට මේ පැයක් දෙකක් එක තැනක වාඩි වෙලා ඉඳලා කරන කාර්යයකින් ඒක වෙනස් කරන්න බෑ. උන්වහන්සේ අපිට හදලා දුන්නේ ජීවන දර්ශනයක්. මෙන්න මේ දකින්නහල දැනෙන දැනගන්න කියන මේ කාරණා හතරේ මෙන්න මේ ක්‍රමය වෙනස් කරලා වෙනස් ක්‍රමයකට නිවැරදි ක්‍රමයකට ජීවත් වෙන්න ක්‍රමයක් උන්වහන්සේ හදලා දුන්නේ. ඒකටයි භාවනාව කියන්නේ. ඒකටයි මඟ කියන්නේ. එතකොට අපිට පැය 24ම ඉඳගෙන හිටගෙන කියන කතාවක් නෑ. සතර ඉරියව්වෙම ඥාන දර්ශනයකින් යුක්තව මේ ඇත්ත සැටියෙන් දකිමින් අර කර්මක්ෂය වෙන විදිහට ජීවිතය පවත්වන්න පුළුවන් ක්‍රමයක් උන්වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රමය ගැන මතු දවසක අහලා දැනගනිමු. එහෙම නැත්නම් අන්තර්ජාලයට අපේ නමින් විමසුවොත් පිවිසුනොත් ඒ ගැන බොහෝ කරුණු දැනගන්නත් පුළුවන් වේවි. අප හමු නොවුණා. එනිසා ඒ සඳහා ඔබට ඉඩකඩ අවස්ථාව සැලසමින් එක අදහසක් අවධාරණය කරනවා නැවත නැවතත්. ඔබේ නිවන විමුක්තිය මතු බුදු සසුනකට කල් දාන්න එපා. ඊළඟට ජීවිතයටවත් ඒක ප්‍රමාද කරන්න එපා. මේ ජීවිතයේ ලැබුණේ කල්ප ගණනක පුරන ලද පාරමී ගුණමහිමයෙන්. මේ ගෞතම බුදු සසුන ඇති කාලේ සද්ධර්මයේ පිහිර ලබන්න පුළුවන් වෙලාවේ මේ ලැබිච්ච මොහොත අත්හරින්න එපා. මේ මොහොත තමයි අවසාන මොහොත ඔබට ලැබිච්ච. ඒ නිසා ඒක මහ ගැඹුරක් කොට සලකන්නේ නැතුව තමන්ගේ ජීවිතය නිවැරදිව පවත්වන්නේ. මේ දකින අහන දැනෙන දැනගන්න තියෙන තැන වැරද්ද හඳුනගෙන ඒ වැරද්දෙන් නිවැරදි වෙන්නේ කොහොමද කියන ධහම ටිකක් හොයන්න ඔබට හමු වේවි. ඉතින් ඒ සඳහා ඔබට තවදුරටත් කරුණු විමසන්නට අවශ්‍ය විමර්ශන ඥානය විමර්ශන බුද්ධිය අවදි වේවා කියන සත් ප්‍රාර්ථනාවෙන් යුක්තව මගේ ධර්මානුශාසනාව බොහෝමත්ම කෙටියෙන් නිමාවටපත් කරනවා. හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර සම්පත්තියටත් වඩා බඹලොව බ්‍රහ්ම රාජ්‍යයටත් වඩා උතුම් වූ ඒ සෝතාපට්ටි ඵලයෙන් සැනසෙන්නට ඔබට වාග්ය වාසනාව සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපේ අනුශාසනාව මේ නිමාවටපත් කරනවා.